නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහවත් පින්වතුනි, ගොඩාක් මිනිස්සුන්ට තියෙන අදහස අපි හොඳ කරනවා නම්, අපි හොඳට ජීවත් වෙනවා නම්, අපි කාටවත් කරදර කරන්නේ නැත්තම් අපි කරන හැමදේම හරියන්න ඕන කියන අදහස ගොඩාක් අයගේ හිතවල තියෙන එකයි. මං හොඳ කරන කෙනෙක්, ඒ නිසා මට හරියන්න ඕන. මං කාටවත් නපුරක් නරකක් කරන කෙනෙක් නෙමෙයි, කරදරයක් කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මං කරන ඒවා හැම එකක්ම හරියන්න ඕන. ඔන්න ඔහොම හැඟීමක් ගොඩක් අයට තියෙනවා. ඇයි? හොඳ කරන අයට, යහපත කරන අයට කරදරෙන්න බැරිද? විපත් එන්න බැරිද? බාධා එන්න බැරිද? හොඳට ඉන්න අයටම අනික් අයව කරදර හිංසා කරන්න බැරිද? ඕන තරම් පුළුවන්. ඒක තමයි සංසාරේ. ඒ බඳු සංසාර ගමනකයි අපි මේ යන්නේ. අපි කොච්චර අවංකව හිටියත් කපටියොත් එක්ක ජීවත් වෙන්න වෙනවා. ඒ තමයි සසර. අපි කොච්චර අහිංසකව හිටියත් හිංසාකාරයොත් එක්ක දිවි ගෙවන්න වෙනවා. ඒ තමයි සසර. අපිට කොච්චර ලස්සන හිතක් තිබුණත් කැත හිත් තියෙන අයත් එක්ක ජීවත් වෙන්න වෙනවා. ඒ තමයි සසර. ඒ බඳු සංසාර ගමනක යන අපටයි පින්වතුනේ මේ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණේ. මේ ධර්මය අහන්න ලැබිච්ච වෙලාවේ හොඳට හිතට දාගත යුතු අදහසක් තමයි, අනිත් අය මොන විදිහට ජීවිතය ගත කළත් මං මගේ යහපත රැක ගන්නවා. මං මගේ හොඳ රැක ගන්නවා. මං මගේ ගුණ රැක ගන්නවා කියන හිත. ඒ හිතුවිල්ලෙන් යුක්තව කටයුතු කරපු අය තමයි මේ ජීවිතේ යම් හැබෑ සැපයකට පමුණවා ගන්නට වාසනාවන්ත උනේ. ඒ කියන්නේ ලෝකයේ මිනිස්සු මොන විදිහට සැරිසරා ගියත් කමක් නැහැ. ලෝකයේ සත්‍යය මොන විදිහට සැරිසරා ගියත් කමක් නැහැ පින්වතුනි. අපි තමයි යහපත බෙදමින් සැරිසරා යා යුත්තේ. අපි තමයි ගුණධර්ම පුරවාගෙන ගුණධර්ම වලින් පිරුණු ජීවිත ඇතුව සැරිසරා යා යුත්තේ. අපි තමයි යහපත බෙදමින් සැරිසරා යා යුත්තේ. ඒ හිත තමා තුළ හොඳට ඇති කරගන්න අද ඒ උදෙසා මේ අහන දහම් පදේ ගොඩාක් උපකාර වෙයි. සම්මා පරිබ්බාජනීය සූත්‍රයේ උතුම් ගාථා තමයි අපි ඉගෙන ගන්නේ. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ පින්වත් දිල්හානීද සිල්වා, පින්වත් යසින්තා, පින්වත් ජයසේකර, පින්වත් තරිඳු මුදියන්සේලාගේ සහ පින්වත් චතුරි රාජපක්ෂ යන පින්වතුල්ලා. ඒ පින්වතුල්ලාගේ ධර්ම දානයේ මූලිකම අරමුණ තමන්ගේ නමින් මියගිය සියලු ඥාති සමූහයාට පරලෝ සැපේ පිණිස මේ පින හේතු වේවා කියන ප්‍රාර්ථනාව වෙනුයි ධර්ම දානය සිද්ධ කළේ. සම්මා පරිබ්බාජනීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන ගාථාවෙන් අර්ථයන් දේශනා කළේ. ඉතින් මේ ගාථා අපටත් සජ්ජායනා කරන්න ලැබෙනවා කියලා කියන්නේ පින්වතුනි අපිට වාසනාවක්, අපිට ලාභයක්, අපිට ලොකු පිනක්. ඒ නිසා
මේ උතුම් ගාථා තිරේ දර්ශනය වෙනකොට පිංගුතුලාත් මාත් සමගම සජ්ජායනා කරන්න. විපිට්ඨිකත්වාන පේසුනානි කෝධං කදරයන් ජහෙය භික්ඛු අනුරෝධ විරෝධ විප්පහිනු සම්මාසෝලෝකේ පරිබ්බජේය කේලාම් කීමද ක්‍රෝධ සිත් නැතිවීමද ලෝභ හට ගැනීමද මනාකොට දුරු කරමින් බැඳීමද ගැටීමද තම සිතින් නැති කරගෙන ඒ සමනායලොව මනාලෙස සැරිසරායන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් කොහොමද ලෝකේ මනාකොට සැරිසරන්නේ? කේලාං කීම අත්හැරපු අය, ක්‍රෝධ ගති අත්හැරපු අය, ලෝභය අතහැරපු අය, බැඳීම් ගැටීම් අතහැරපු අය, ආන්නේ බඳු ලෝකේ මනාකොට සැරිසරා යන්නේ. එහෙනම් යමෙක් කේලම් කියාගෙන නම් මේ ලෝකේ ජීවත් වෙන්නේ, එයා නොමනාකොට සැරිසරන කෙනෙක්. යම්කිසි කෙනෙක් අන් අයට ක්‍රෝධ කර කර නම් ජීවත් වෙන්නේ, එයා නොමනාකොට සැරිසරන කෙනෙක්. යම්කිසි කෙනෙක් ලෝභයෙන් යුක්තව නම් දිවි ගෙවන්නේ, අන් සතු දේවල් වලට ලෝභ කර කර ඒවා මගේ වෙනවා නම් කියලා හිතින් පතපතා නම් එහෙමනම් ජීවිතේ ගත කරන්නේ මේ ලෝභී තැනැත්තා නොමනාකොට සැරිසරන කෙනෙක්. ඊළඟට බැඳීම් ගැටීම් එක්ක ජීවිතේ ගත කරනවා නම් අන්න ඒ බන්දාත් ලෝකී නොමනාකොට සැරිසරන්නේ. මනාකොට සැරිසරා යන කෙනා මේ ඔක්කොම කෙලෙස් අත්හැරලා, මේ අකුසල අත්හැරලා, මේ දුර්ගුණ අත්හැරලා තමයි මනාකොට සැරිසරන්නේ. එහෙනම් ලෝකේ වැඩිපුර පිංගුතුනේ මනාකොට සැරිසරන අයද ඉන්නේ නොමනාකොට සැරිසරන අයද? නොමනාකොට සැරිසරන අයයි. ඒ නොමනාකොට සැරිසරන මනුස්ස වර්ගය අතරේ, සත්ව වර්ගය අතරේ ජීවිතය ගත කරනකොට මනාකොට සැරිසරන කෙනාට යම් ගැහැටවලට මුහුණ දෙන්න වෙන්නේ නැද්ද? ඕන තරම්. නොමනාකොට සැරිසරන පිරිසක් මැද්දේ මනාකොට සැරිසරාගෙන යනකොට තාඩන, පීඩන, කෙනෙහිලි, කරදර වැඩි. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ නිහතමානීකමෙන් පිරීලා, අහිංසකකමින් පිරීලා, අනිත් අයට උදව් උපකාර කරන්න ඒ උත්තමයාගේ හදවත හැමතිස්සෙම නැමිලා තිබුණා. බුද්ධ ශාසනයේ මහාන වෙන භික්ෂුන්ට අම්මා කෙනෙක් වගේ. එච්චර කරුණා මෛත්‍රියෙන් පිරුණු, උදව් උපකාර කරන ශාස්ත්‍රූන් වහන්සේ පවා වර්ණනා කරපු අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන එක භික්ෂුන් වහන්සේ නමක් හරියට ගැටුණනේ. සිවුරු පොරෝ ගත්ත කෙනෙක් හිටියා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන ගැටිලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් මහා විහාරේ වස්වසලා වස්තුම් මාසේ වැඩ හිටියා. වැඩ ඉඳලා ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් වස්තුම් මාස ඉවරුණාට පස්සේ අවසරයක් ගත්තා, ස්වාමීනි මං දහම්චාරිකාවේ වැඩම කරනවා භික්ෂුන් වහන්සේලාත් එක්ක කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක පිටත් වෙන්න 500 නමක් භික්ෂුන් වහන්සේලා වැඩ හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වස්තුම් මාසේ වැඩ ඉන්න කාලේ එක භික්ෂුන් වහන්සේ නමක් හරියට සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන හිත කේන්ති කරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේට ක්‍රෝධ කර කර, සාරිපුත්ත මහරහතන් වහන්සේට ශාස්ත්‍රූන් වහන්සේකින් ප්‍රශංසා හැම ලැබෙනවනේ. ඒවා ගැන ලෝභ සිත් උපදව ඔහොම ඒ වස්තුම් මාසෙම හරි පහත් විදිහට ඒ භික්ෂුව ගත කළා. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේට චෝදනාවක් කරන්න හෝ දෝෂයක් ඉදිරිපත් කරන්න හෝ එහෙම කිසිම සිදුරක් තිබ්බේ නැහැ. වස්තුම් මාසෙ ගත වෙලා දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අවසර අරගෙන වැඩම කරනවා. දෙව්රම් විහාරයෙන් පිටත් වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිද්දී මේ භික්ෂුන් වහන්සේ දෙව්රම් විහාරේ පාරේ
මෙහෙම හිටගෙන හිටිය හරහට. ඒ හිටියේම සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇඟේ හැප්පීගෙන යයි කියලා හිතාගෙන. ධර්ම සේනාධිපතින් වහන්සේ භික්ෂු සංඝයා අතරේ වැඩි හිටි භික්ෂුවක්. හැබැයි අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අර භික්ෂුව පාර හරහාට ඉන්න නිසා පාරෙන් අයින් වුණා. වචනයක් කිව්වේ නැහැ. භික්ෂුව පොඩක් අයින් වෙන්න කිව්වේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පාරෙන් අයින් වෙලා ඒ භික්ෂුව මග ඇරලා වැඩියා. වඩිනකොට ඉතින් පාරේ ඉඩ ප්‍රමාණයක් තියෙනවනේ. අර භික්ෂුව ළඟ යනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිවුරේ කොනක් පොඩ්ඩක් මේ භික්ෂුවගේ ඇඟේ ගෑවුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිටත් වෙලා ටික වෙලාවයි. මෙයා නිකන් කෙහෙල් ගහක් කපලා දැවුවා වගේ දඩුස් ගාලා වැටුණා. වැටිලා ඇඟේ දූවිලිත් ගාගෙන කකුලක් කොරග ගහ නැගිට්ටා. භාග්‍යතුන් වහන්සේ ළඟට කකුල කොරග ගහා එනවා කෙඳිරි ගාගෙන. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියලම කිව්වනේ. තුන් ලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේ අසත්‍ය කිව්වනේ. අනේ ස්වාමීනි, ධර්ම සේනාධිපතින් වහන්සේ මමයි මේ ශාසනයේ ධර්ම සේනාධිපති කියාගෙන මගේ ඇඟේ හැප්පිලා මාව පෙරලලා මගෙන් සමාව ගන්නෙත් නැතුව ආන්න සාරිපුත්තයන් වහන්සේ චාරිකාවේ වැඩම කළා. ස්වාමීනි, ඔහොමද සලකන්නේ අපිට? ඇයි අපිට මෙහෙම කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහා චෝදනා කළා. එතකොට ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ හැමදේම දැනගෙන බුදුරජාණන් වහන්සේ වදාලා එතන ඉන්න භික්ෂුවකට, භික්ෂුව ඔබ ඉක්මනින් යන්න. ගිහිල්ලා සාරිපුත්තයන්ට කියන්න ආන්න ශාස්ත්‍රුන් වහන්සේ ඔබ වහන්සේව කැඳවනවා කියලා. එතකොට මේ භික්ෂුව එහෙමයි ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන ඉක්මන් කරලා වැඩම කළා. දැන් ওই සිද්ධිය වෙද්දී ඔතන ආනන්ද මහතෙරුන් වහන්සේ, අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, එබඳු උතුම් මහසඟරුවන වැඩ හිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් සවැත් නුවර දෙවුරන් විහෙරේ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න ඉසව්වේ කුටියක් ගානේ ගියා කියනවා. ගිහිල්ලා කුටි වලට තට්ටු කර කර කිව්වා ආයස්මතුන් වහන්සේලා එකතු වෙන්න අද සාරිපුත්තයන් වහන්සේ සිංහනාද කරනවා. ඒ සිංහනාදය අහන්න එකතු වෙන්න කියලා. එතකොට ඕන්න සාරිපුත්ත මහරහතන් වහන්සේට පණිවිඩය ගියා. ආපහු හැරිලා ආවා. හැරි වැඩම කරපු අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාකමල් යුග වන්දනා කළා. අර භික්ෂුවත් ඉන්නවා කෙඳිරි ගගා පැත්තක. බුදුරජාණන් වහන්සේ වදාලා, "ඈ සාරිපුත්තේ, මේන මේ භික්ෂුව ඔබට චෝදනා කරනවා. ඔබ මේ භික්ෂුවගේ ඇගේ හැපිලා සමාවත් නොගෙන මේ භික්ෂුවත් පෙරලාගෙන චාරිකාවේ පිටත් වෙලා වැඩියයි කියලා ඔබට චෝදනා කරනවා." එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා, "ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, යම්කිසි කෙනෙක් කායානුපස්සනාව වඩලා නැත්තම්, කය ගැන හොඳට සිහිය පිහිටුවලා නැත්තම් ස්වාමීනි, ආන්න ඒ බඳු කෙනෙකුට නම් ඔය වගේ එකක් වෙන්න පුළුවන් ස්වාමීනි. තමන්ගේ ඇඟේ තමන්ට නොදැනුවත්වම කෙනෙක් හැප්පිලා තමන් දන්නේත් නැතුව එයාව පෙරලාගෙන සමාවක් නොගෙන ගියා කියන එක වෙන්න පුළුවන් කායානුපස්සනාව නොවඩපු කෙනෙකුට. ස්වාමීනි, මම හොඳට කායානුපස්සනා භාවනා කරපු කෙනෙක්. ස්වාමීනි, කායානුපස්සනා භාවනා කරපු මට මං ගැන හිතෙන්නේ මේ වගේ. ස්වාමීනි, හරියට පොළොව වගේ. පොළොවේ ස්වාමීනි මිනිස්සු පිරිසිදු දේවලුත් දානවා. පොළොවේ මිනිස්සු අපිරිසිදු දේවලුත් දානවා. හැබැයි ස්වාමීනි, පොළොව කිසි වෙනසක් වෙන්නේ නැහැ. පිරිසිදු දේවල් දානකොට පොළොවේ ඒ කොටස ඉදිමෙන්නේ නැහැ. මේ ඇයෝ මට පිරිසිදු දේවල් දෙනවා, මේ ඇයෝ මට සුවඳ දානවා කියලා පොළොවේ ඒ කොටස ඉදිමෙන්නේ නැහැ. අපිරිසිදු දේවල් මහ පොළොවට දාද්දි පොළොව හැකිලෙන්නේ. අයියෝ, ඇයි මට මෙහෙම කරන්නේ, මට ඇයි අපිරිසිදු දේවල් දාන්නේ කියලා. පොළොව ඒ තැන් දෙකේදීම වෙනසක් නැතුව ඉන්නවා. ස්වාමීනි, මමත් ආන්ගේ වගේ කියලායි මට හිතෙන්නේ. මට ස්වාමීනි යම්කිසි කෙනෙක් ප්‍රශංසා කළත්, මට ස්වාමීනි යම් කෙනෙක් ගැරහුවත්, මං ඒ දෙන්නාටම සමමෙත් සිතක් පතුරනවා. බලන්න සිංහනාද. සිංහනාදය කියලා කිව්වේ
මම මේ ශාසනයේ ධර්මසේනාධිපති කියන එක නෙමෙයි. බලන්න සිංහනාද කියන ඒවා. ස්වාමීනි මට මං ගැන හිතෙන්නේ මං හරියට ජලය වගේ. ජලයේ ස්වාමීනි අපිරිසුදු දේවලුත් හෝදනවා. පිරිසුදු දේවලුත් හෝදනවා. පිරිසුදු සුවඳ ಜಾති හෝදනකොට වතුර ආඩම්බර වෙන්නේ මේ මංගින් පිරිසුදු ඒවා හෝදනවා. ස්වාමීනි අපිරිසුදු දේවල් හෝදනකොට ජලය දුකටපත් වෙන්නේ අයියෝ ඇයි මගින් අපිරිසුදු දේවල් හෝදන්නේ කියලා. පිරිසුදු දෙයක් හේදුවත් අපිරිසුදු දෙයක් හේදුවත් ඒ දෙකම සෝදා දෙන්න නොවෙනස් විදිහට ඉදිරිපත් වෙනවා ජලය. ස්වාමීනි ඒ වගේ මට ඇතැම්මු නින්දා අපහාස කරනවා. මට ඇතැම්මු ප්‍රශංසා කරනවා. ස්වාමීනි හැමෝටම මං සම මෙත් සිතක් පතුරනවා. අනේ මේ හැමෝම සූපත් වේවා. ස්වාමීනි මට මං ගැන හිතෙනවා හරියට ගින්නක් වගේ කියලා. ගින්නේ ස්වාමීනි පිරිසුදු දේවලුත් දවනවා. අපිරිසුදු දේවලුත් දවනවා. පිරිසුදු දේ දැව්වත් අපිරිසුදු දේ දැව්වත් ගින්න වෙනස් වෙන්නේ. ගින්න පිරිසුදු දේවලුත් පුච්චනවා. අපිරිසුදු දේවලුත් පුච්චනවා. පිරිසුදු එක පුච්චද්දී ගින්නට සතුටක් නෑ. අපේ සුවඳ જાතියක් මට පුච්චන්න ලැබුණා කියලා. අපිරිසුදු දෙයක් පුච්චනකොට ඒ අපිරිසුදු දේ පුච්චද්දී ගින්නට දුකක් නෑ. අනේ මට පුච්චන්න සිද්ධ වුණේ ජරාවක් නේ කියලා. ගින්න නොවෙනස්ව ඒ සියල්ල දවන්නේ යන්සේද මමත් හැම දිනාට මෙත් සිත පතුරවාගෙන වාසය කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාහට මා ගැන සිතෙන්නේ හරියට සුළඟ වගේ කියලායි. සුළඟේ ස්වාමීනි සුවඳ જાතිත් හමාගෙන යනවා. සුවඳ જાති පිසගෙන සුවඳ හමා යනවා. ගඳ જાති පිසගෙනත් සුවඳ හමාගෙන යනවා. මේ සුළඟ කියන එක සුවඳත් අරගෙන යනවා. බලන්න කොහේ හරි ඔය සුවඳ જાතියක් තිබුණොත් එහෙම සුළඟෙන් අපිට ඒ සුවඳ දැනෙනවද නැද්ද? සුවඳ අරගෙනම සුළඟ එනවා. ඒ වගේමයි ඔය සතෙක්ව මැරුණොත් එහෙම ගන්ධස්තරයත් අපිට දැනෙන්නේ නැද්ද? ඒ දැනෙන්නේ සුළඟෙන් නේ. සුළඟ ඒ ගඳ දේත් අරගෙන යනවා. වෙනසක් නැහැ. ඒ වගේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේට කාරුණිකව ඉන්න මෙත්සිතින් ඉන්න අයටත් තමන් වහන්සේට හතුරුකම් කරන්න එන අයටත් හැම දිනාට තමන්ගේ මෙත්සිත රැක්කා. එතකොට බලන්න අපි ගැන හිතනවා නම් පින්වතුනි සිල් ගන්න මට ඇයි කරදර, බෝධි වන්දනා කරන මට ඇයි කරදර, නිතර සෑ වඳින්න යන මට ඇයි කරදර, මම මේ ගුණ යහපත් විදිහට ජීවිතය ගත කරන්න මහන්සි වෙද්දිත් ඇයි මට කරදර, අවංක මට ඇයි කරදර. මේ වගේ බොල් කල්පනා අපි හිතනවා නම් ඒවා කොච්චර දොස් සහිතද? දැන් මේ කරදර, පීඩා, මේ නැති ප්‍රශ්න වලට හේතු වෙන්න සිද්ධ වුණේ කාටද? ධර්ම සේනාධිපතීන් වහන්සේට. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. සාරිපුත්ත මහරහතන් වහන්සේට කවුරු කෙනෙහිලිකම් කළත් සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙනස් වුන්නේ. අන්න ඒකයි විශේෂත්වය. සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙත් සිතින් යුක්තවමයි මේ ලෝකේ සැරිසරා වැඩම කළේ. ඒ මෙත් සිත නැසුන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා ස්වාමීනි හරියට මට මං ගැන හිතෙනවා රෙදි කඩක් වගේ කියලා. ස්වාමීනි රෙදි කඩවල වලින් පිරිසුදු දේවලුත් පිහදනවා. ස්වාමීනි අපිරිසුදු දේවත් පිහදනවා. රෙදි කෑල්ලේ වෙනසක් නැහැ. පිරිසුදු දේ පිහිනකොට ඒ පිරිසුදු දේ පිහාගන්න උවමනා කෙනාට ඒ උවමනා ප්‍රමාණයට රෙදි කෑල්ල පිරිසුදු දේත් පිහලා දෙනවා. එතකොට නිකන් රෙදි කෑල්ල 아무තු ආඩම්බරයකින් නෙවෙයි ඒක පිහින්නේ. මේ බලාපන් මං සුවඳ පිහිනවා. මේ බලාපන් මං පිරිසුදු දෙයක් පිහිනවා කියලා අර රෙදි කෑල්ල ආඩම්බර වෙන්නේ නැහැ. ඊළඟට අපිරිසුදු දෙයක් පිහදනකොට නිකන් රෙදි කෑල්ල ඇඹරිලා අයියෝ ඇයි මෙහෙම කරන්නේ මට කියලා. එහෙම එකක් නේ. ආන් ඒ වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේට මෙත්සිත පතුරවාගෙන ඉන්න කෙනාටත් මෙත්සිතම පැතිරෙව්වා. තමන් වහන්සේ ගැන කොරෝදෙන් ඉන්න කෙනාටත් මෙත්සිතම පැතුරවාගෙන වාසය කළා. ඒ මුනිවරු තමයි පින්වතුනි මේ ලෝකේ මනාකොට සැරිසරා වැඩම කළේ. හිත්වාන පියංච අප්පියංච අනුපාදාය අනිසිතෝ කුහිංචි සංයෝජනීයෙහි විප්පමුත්තෝ
සම්මාසෝ ලෝකේ පරිබ්බජෙය්‍ය ප්‍රිය හෝ අප්‍රිය හෝ බැහැර කොට හැමදේ සිතින් අල්ලා නොගෙන කිසිවක් නොබැඳී කිසිම දෙයකට හැම බැඳුමින්ම මිදී ගිය ඒ සමනාය ලොව මනා ලෙස සැරිසරා යන්නේ. අනිත් අය කොච්චර කැනහිලකම් කළත් සාරිපුත්ත මහරහතන් වහන්සේ මනාකොටම ලෝකේ සැරිසරා වැඩම කළා. උන්වහන්සේගේ මනාකොට සැරිසරා යාම කියන එක වෙනස් කරන්න මේ ලෝකෙ කිසි කෙනෙකුට බැරුව ගියා. තමන් වහන්සේ ළඟ තියෙන සොඳුරු ගුණත් එක්කමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ලෝකෙ සැරිසරුවේ. අපගේ ශාස්ත්‍රූන් වහන්සේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ කිසි කෙනෙකුට අබමල් රේණුවකින්වත් හිංසාවක් කරපු නැති අපි බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේටත් කොච්චර කෙනෙහිලිකම් ආවද? හැබැයි කවුරු මොන විදිහේ කෙනෙහිලිකම් කරත්, කවුරු මොන විදිහට කරදර හිංසා පීඩා කළත් ශාස්ත්‍රූන් වහන්සේ අනුකම්පාව පිරුණු හිතින්ම වැඩම කළාද නැද්ද? වැඩම කළානේ. ඊළඟට අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ආදී ඒ උතුම් රහතන් වහන්සේලා කුරා කුහුඹුවෙකුටවත් හිංසාවක් නැති පිරිසක්. ඒ උතුමන්ට කෙනෙහිලිකම් කරා සිවුරු පොරව ගත්තායිම. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ආදී ඒ උතුම් නික්ලේශී මුනිවරු අනුකම්පා දයා පිරුණු සිතින් මෙත් කරුණා මුදිතා පිරුණු සිතින්ම ලෝකේ සැරිසරා වැඩම කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා හිටිනවා, ස්වාමීනි, සැඩොල් කුලයේ උපන්න ගෑනු ළමෙක් හරි පිරිමි ළමෙක් හරි පාරෙන් එළියට ආවට පස්සේ ස්වාමීනි, ගෙදරින් එළියට ආවට පස්සේ පාරට බැස්සට පස්සේ ස්වාමීනි නීච හිතකින් පාරේ බැහැලා යන්නේ. මොකද තමන් හීන කුලේ මහා කුලීනයෝ මැද්දේ තමන්ට පාරේ යන්න වෙනකොට ඔළුව උස්සන්නේ. ඒ සැඩොල් කුලේ ගෑනු ළමයා හරි පිරිමි ළමයා හරි නීච හිතකින් කඳ පාත් කරගෙන හිස නමාගෙන පාරේ ඇවිදගෙන යනවා වගේ ස්වාමීනි, මම තාන් ඒ වගේ කාටවත් හිංසා නොකරන මනසකින් මමත් ස්වාමීනි මේ ලෝකේ සැරිසරා වැඩම කරන්නේ. මං සියලු දෙනාට ස්වාමීනි සම මෙත් සිතක් පතුරවාගෙන වාසය කරනවා. මෙත් සිත පතුරවාගෙන මම මේ ලෝකේ සැරිසරා වැඩම කරනවා කිව්වා. ඒ තමයි පින්වතුනි කෙලෙස් දුරු කරපු මුනිවරුන්ගේ ස්වභාවය. ඇයි හේතුව? ඒ උත්තමයන් වහන්සේලා කෙලෙස් තුල කිසිම හරයක් දැක්කේ නැහැ. නසෝ උපදේසු සාරමේති ආදානේසු විනේය චන්දරාගං සෝ අනිස්සිතෝ අනඤ්ඤනේයෝ සම්මාසෝ ලෝකේ පරිබ්බජෙය්‍ය කෙලෙසුන් අතර කිසි හරයක් නොම දකිනා හැමදේ කෙරෙහි බැඳී සෙනෙහස දුරු කරනා කෙලෙසුන් ඇසුරු නොකරන බාහිර පිහිට නොපාතන ඒ සමනාය ලොව මනා ලෙස සැරිසරා යන්නේ. කෙලෙසුන්ගේ හරයක් දකින්නේ අපේ බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක රජගහ නුවර විවේකී කුටියක පිංගුතුනේ තනියම වැඩ සිටියා. ඒ කුටිය තිබුණේ ටිකක් වනපියස ඇතුළට වෙන්න. පාළු කුටිය. එදා සාමාන්‍යයෙන් හවස් කාලේ වැහි අන්ධකාරයක් ඇවිල්ලා අහස කළුවර වෙලා පරිසරය නිකන් ගොම්මන් වුණා.
වැහි පොදත් එක දෙක වැටෙන්න පටන් ගත්තා. සම්පූර්ණයෙන්ම පරිසරේ පාළු වෙලා ගියා. එතකොට අපගේ ශාස්ත්‍රුන් වහන්සේ තනීවම කුටියේ වැඩ ඉද්දි වසවර්ති මාරයාට හිතුවිල්ලක් ඇති වුණා. මම මේ ශ්‍රමණයාව බයවද්දන්න ඕන. තැති ගන්නවන්ට ඕන, ලොමු ඩහ ගන්නවන්ට ඕන කියලා. ඔය සිද්ධිය වෙනකොට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුද්දක්වත් නැහැ. භාග්‍යතුන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරපු මුල්ම කාලේ සම්බුද්ධත්වයට පත් වෙච්ච ශාස්ත්‍රුන් වහන්සේගේ පස්සේ හෙවණැල්ල වගේ මාරයා අවුරුද්දක් ආවනේ. ආන් ඒ කාලේ. මාරයා දන්නේ නැහැ මේ ශාස්ත්‍රුන් වහන්සේ නිකලස් කියලා ඒ කාලේ. බුදුරජාණන් වහන්සේව තැති ගන්නවන්න හිතාගෙන මාරයා අමුතු වේශයක් ගත්තනේ. මහා දැවැන්ත නාග වේශයක් මවා ගත්තා. ලොකු කුල්ලක් වගේ පෙන ගොබයක් සහිතව මයින්හම පිඹිනවා වගේ පිඹ ඝන අන්ධකාරේ කළු වලාකුළු අතරින් අකුණු ගහනවා වගේ දිව්‍ය එළියට දදා විශාල පිඟන් දෙකක් වගේ ලොකු ඇස් දෙකක් සහිතව මහා දැවැන්ත උරු කඳක් වගේ විශාල ශරීරයක් ඇතුව මේ නාගයා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ මාරයා කියන අඳුනාගෙන මාරයාට කියනවා නාබම් ඵලෙය මාරය ඔහොම නෙමෙයි. අහස දෙබෑ වෙලා ගියත් පඨවි ඡලෙය මේ පෘථිවි තලය හෙල්ලුම් කාලා ගියත් සබ්බේසු පානේසු උදසන්තේ මේ සත්තුන්ට සිහි විකල් වෙලා යන විදිහේ අති භයංකාර දෙයක් වුණා. සල්ලම් පිචේ උරසේ පක්කිපෙය. තියුණු සැත් අරගෙන ඒ තියුණු සැත්වලින් ශරීරේ විනිවිද යන්න මේ හදවතට එන්නත්. උපදීසු තානං කරන්ති බුද්ධා. තථාගත සම්බුදු රජාණන් වහන්සේලා කෙලෙස් වල පිළිසරණක් වෙන්නේ කිව්වා. ඒ තමයි අපි සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ නිකලේසි කෙලෙස් සහිත මනසකින් මේ ලෝකේ සැරිසරා වැඩම කරපු නිසා මහා පින්වන්තයන්ටත් වාසනාව ලැබුණා. කෙලෙස් නැති අකම්පිත සිතකින් ලෝකේ සැරිසරා වැඩම කරන්න. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ බිහි වුණේ එහෙමනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ජනයා අතරේ සැරිසරා වැඩම කරන හැටි භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මෙහෙමත් කිව්වා. ස්වාමීනි, අංකෙඩිච්චි ගුණෙක් කාටවත් හිංසාවක් කරන්නේ නැතුව මහා මාවතේ අයිනකට වෙලා කාගේවත් ඇඟේ හැපෙන්නේ නැතුව ඔළුව පාත් කරගෙන යනවා. ඇයි හේතුව? උගේ අං කැඩිලා. අං තියෙන ගුණා කරන්නේ කාට හරි එන යනවා. Tamanට අං දෙක තියෙන නිසා ඌ මහා ආඩම්බරකෙමින් යනවා. අං කැඩිච්චි ගුණා තමන් ළඟ අං දෙකක් නැති නිසා එයා කාටවත් හිංසා කරන්නේ. එයාට කාගෙන් හරි හිංසා වෙයි කියලා පැත්තකට වෙලා පාර අයින දිගේ යනවා. ස්වාමීනි, මමත් ඒ අං කැඩිච්චි ගුණා වගේ කියලායි මට හිතෙන්නේ. මානෙ කියන අංග ස්වාමීනි කැඩී ගියා. ඒ නිසා මට හිංසා කරන කෙනාටත් මං මෙත් සිතම පතුරවනවා. මා කෙරෙහි මෛත්‍රියෙන් යුක්ත කෙනාටත් මං මෙත් සිතම පතුරවනවා. මෙත් සිතින් පිරුණු හදවතක් ඇතිව ස්වාමීනි මම මේ පිරිස අතරේ සැරිසරා වැඩම කරන්නේ. වචසා මනසාච කම්මනාච අවිරුද්ධෝ සම්මා විදිත්වා ධම්මං නිබ්බාන පදාභි පත්ථයානු සම්මාසෝලෝකේ පරිබ්බජෙය්‍ය සිත කය වචන යන කිසිවකින් හෝ නොගැටෙන දහමද මනාලෙස දෙන නිවන කැමතිව සිටිනා ඒ සමනාය ලොව මනාලෙස සැරිසරායන්නේ. ඒ උත්තමයන් වහන්සේලා අමෘත නිවන පසක් කළා. නිවන පසක් කරපු ඒ උතුමන්
කෙලෙස් නැති හිතින් සැනසෙල්ලේ වැඩම කළා. තමන් වහන්සේලා නිර්වාණ සුඛය අවබෝධ කළාට පස්සේ ආයේ ඒ උතුමන්ට කවරනම් අපේක්ෂාවක්ද? තමන් වහන්සේලාට ගරු කළත් එකයි. තමන් වහන්සේලාට හිංසා පීඩා කරන්නට ආවත් එකයි. තමන් වහන්සේලාට දෝෂාරෝපණ කළත් එකයි. තමන් වහන්සේලාට ප්‍රශංසා කළත් එකයි. හරියට පින්වතුනේ පිහිටි ගල් කුඩු වගේ ඒ ජීවිත. මනාව පිහිටි මහ විශාල ගල් කුලක් හුලං කුණාටු පිටින් හැමුවත් හොල්ලන්න බෑ. ඒ වගේ සේලෝ යථා ඒක ඝනෝ වාතේන සමිරති. මනවින් පිහිටි කළුගල් කුල හමන හුලඟට සොලවන්න බැරි යම්සේද ඒවන් නින්දා පසංසාසු න සමිජ්ජන්ති පණ්ඩිතා. කවුරුන් හෝ නින්දා කළත් කවුරුන් හෝ ප්‍රශංසා කළත් නින්දා ප්‍රශංසා දෙකටම හොල්ලන්න බෑ ජීවිත. එබඳු ජීවිතවලට තමයි කියන්නේ සැනසුණු ජීවිත කියලා. එබඳු ජීවිත ඇති උතුමන් තමයි පින්වතුනි මේ ලෝකේ මනාකොට සැරිසරා වැඩම කළේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මනාකොට සැරිසරා වැඩම කරපු ශාස්ත්‍රූන් වහන්සේ, ශ්‍රාවක මහා සංඝරුවන් වහන්සේලා කියලා කියන්නේ ලෝකේ මනාකොට වැඩම කරපු උත්තමයන් වහන්සේලා. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේ ගැනම දේශනා කරනවා. ඇයි දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කළාම මහා ජනකාය මැදට ඒ මහා ජනකාය අතරේ ඉන්න රාජ මහා අමාත්‍යවරු තමයි අනේ මේ අපේ ධර්ම සේනාධිපතින් වහන්සේ නේද කියලා සාදරයෙන් පිළිගන්නේ. ඊළඟට සක්දෙවිඳු, වරම් දෙවිවරු, ඊළඟට මහ බ්‍රහ්මයා සාරිපුත්ත මහරහතන්ට උපස්ථාන කරන්න එනෝනේ. එහෙම වැඳුම් ලැබුවා. එහෙම වැඳුම් ලැබුවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කිසි ආඩම්බරයක් නැහැ. ඊළඟට ඔය ශාසනයට අකමැති අන්‍යාගමික බ්‍රාහ්මණවරු එහෙම හරියට ද්වේෂ කළෙත් කාටද? සාරිපුත්ත මහරහතන් වහන්සේට. එහෙම ද්වේෂ කළා කියලා කිසි ගැටීමක් තිබුණේ නැහැ. කෙලෙස් නැති නිසා. තමන් වහන්සේ ගැනම සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි ලස්සනට ඉන්න කැමති ගෑනු ළමයෙක් හරි පිරිමි ළමයෙක් හරි හොඳට නාලා පිරිසුදු වෙලා සුවඳ විලේපන ආදිය තවරාගෙන ස්වාමීනි එයා ලස්සනට ඉන්න වෙලාවේ ඔළුවේ මලුත් ගවසාගෙන එයා ලස්සනට ඉන්න වෙලාවේ කවුරු හරි මැරිච්ච සර්පකුණක් අරගෙන ඇවිල්ලා එයාගේ ඇඟට දානවා. මැරිච්ච සර්පෙක්ගේ කුණු ගඳ ගහන කුණක් එයාගේ ඇඟට දානවා මෙහෙම බෙල්ලට. දැම්මොත් එහෙම ඒ ගෑනු ළමයා හරි පිරිමි ළමයා හරි චිකේ කියලා ඒක පිළිකුල් කරන්නේ යම්සේද? ස්වාමිනී ආන් ඒ වගේ මටත් මේ ශරීරය පිළිකුල්. කායානුපස්සනා භාවනා වඩලා මේ කය සම්බන්ධයෙන් යථා ස්වභාවයෙන් අවබෝධ කරගත්ත මට මේ කය පිළිකුල් ස්වාමීනි මේ කයට මට වැන්දත් එකයි. වඳින කෙනා කියලා මට ඒ කෙනා සම්බන්ධයෙන් විශේෂ මුකුත් මේ ඇයි අපිට වඳිනවනේ කියලා. එහෙම හැඟීමක් නැහැ. මං ස්වාමීනි එයාටත් මෙත් සිතම පතුරුනවා සුවපත් වේවා කියලා. ඇතැම්මු ස්වාමීනි මේ කුණු කයට ගහනවා. දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට පිටිපස්සෙන් ඇවිල්ලා ඇතැම් බ්‍රාහ්මණයෝ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉවසීම බලන්න පිට හරහට ගැහුවානේ පාරවල්. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ බඳු කෙනාට මේ ඇයෝ මගේ ශරීරයට පහර ගහනවා නොවයි කියලා ද්වේෂ ඇති කරගත්තේ නැහැ. එයා සුවපත් වේවා කියලා මෙත් සිතම පැතිරෙව්වා. යෝ වන්දති මං උන්නමෙය අක්කුට්ටෝ පින සන්දියේත බික්කු ලද්දා පරභෝජනං මජ්ජේ සම්මාසෝලෝකේ පරිබ්බජෙය තමාහට වඳින විට කිසිවිට උඩඟු නොමවන අපහාස කරන විට කිසිවිට වෛර නොකරන අනුන්ගෙන් බොජුන් ලැබ ඒ තුලින් මත් නොමවන
ඒ සමනාය ලොව මනාලෙස සැරිසරායන්නේ. බලන්න මේ ලෝකයේ මනාකොට සැරිසරපු ශ්‍රාවක සංගරුවන හැබැයි රහතන් වහන්සේලා. ඒ හැබැයි රහතන් වහන්සේලා තමන්ට අනිත් අය වදින්න ඕන කියලා උඩගු මානසිකත්වයක් තිබ්බයි නෙමෙයි. දැන් අද සමහරලාට රහත් කියාගෙන ඔය නාටක නටන පිරිස ඉන්නවා. තමන්ගේ නමට ඉස්සරහින් රහත් කියලා කෑලි දාගෙන සත්කාර සම්මාන බලාපොරොත්තු වෙන්නේ. අඩු ගානේ තමන්ට කෙලෙස් දුරු කරගන්න බැරි තැන අඩු ගානේ තමන්ගේ නමට ඉස්සරහින් රහත් කියලා කෑල්ලක්වත් ගහ ගන්නවා කියලා. එහෙම කෙලෙස් ගොඩවල්නේ. ඊළඟට අනුන්ගෙන් බොජුන් ලැබගෙන නොසරුප් දේවල් කරන අයනේ. නමුත් බලන්න ඒ මනාකොට ලෝකයේ සැරිසරා වැඩපු උතුමන්ගේ ජීවිත ඒ බඳු උත්තමයෝනි පින්වතුනි අපි සංඝං සරණ ගච්ඡාමි කියලා සරණ ගියේ. ඒ බඳු උතුමන් මේ ලෝකෙට බිහි වුණේ ඇයි? සත්‍ය කල්පනා කරපු නිසා, සත්‍ය කල්පනා කළ නිසා. කායානුපස්සනා භාවනාව දුරට දියුණු කරපු කෙනෙක් සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා ස්වාමීනි මට මගේ ශරීරය ගැන හිතෙන්නේ මේ වගේ. ස්වාමීනි යම් කිසි භාජනයක් තියෙනවා කුණු මස් පිරුණු. ඒ කුණු මස් පිරුණු භාජනයේ තැන් තැන් වල සිදුරු තියෙනවා. ඒ සිදුරු වලින් ස්වාමීනි අර කුණු මාංශේ ඕජා ගලන්න පටන් ගන්නවා. ස්වාමීනි මටත් මේ ශරීරය ගැන හිතෙන්නේ ආන් ඒ වගේ. තැනින් තැන සිදුරු තියෙන භාජනයක් වගේ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ එහෙම කියන්නේ කොයි වගේ ශරීරයක් දරාගෙනද? ඇහැල මලේ පාටයි ඒ ශරීරේ. පුදුමාකාර ලස්සනයි. ඒ බඳු සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරන්නේ මේ. ස්වාමීනි තැන් තැන් වල සිදුරු තියෙන අසූචි භාජනයක් වගේ මේ ශරීරය කියලා. ඒ තමයි ධර්මය අවබෝධ කරපු මුනිවරුන්ගේ ජීවිත. ඒ මුනිවරු නිදහසේ සැනසෙල්ලේ සැරිසරා වැඩම කළා. දැන් ওই වචනේම බුදුරජාන් වහන්සේ දේශනා කළා මාගන්ධියාට. ඔබට මතක ඇති. මාගන්ධියා කියලා හරි හැඩකාර ස්ත්‍රියාවක් හිටියනේ. ඔය හැඩකාර ස්ත්‍රියාවව ඒ මාගන්ධිය තරුණියගේ තාත්තා බුදුරජාණන් වහන්සේට විවාහ කරලා දෙන්න සැලසුණා. දැන් බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ සෝභමානයි රම් පිළිමි වගේ. දැක්ක ගමන් අර තාත්තට හිත ගියා මගේ ලස්සන දූ පොඩ්ඩ මම මේ ශ්‍රමණයන් වහන්සේට විවාහ කරලා දෙන්න ඕනි කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ඕක කතා කළා. කතා කරනකොට දැන් මාගන්ධියත් ආවා. මාගන්ධියා භාග්‍යතුන් වහන්සේ දිහා බලනවා. හිතාගන්න බැරි ලස්සනන්නේ. මාගන්ධියා කල්පනා කළා හප්පි මේ පුරුෂයාව දැන් තව ටිකකින් මගේ වෙන්නයි යන්නේ. මට මේ පුරුෂයාත් එක්ක ජීවිතේ පටන් ගන්න තියෙන්නේ. අපේ මං කොච්චර වාසනාවන්තද. දැන් ඇය සිහිනමවනවා. බුදුරජාණන් වහන්සේ අර මාගන්ධිය බ්‍රාහ්මණතුමාට ඇත්ත දේශනා කළා. බ්‍රාහ්මණ මේ ශරීරය කියලා කියන්නේ නවද්වාරයකින් අසූචි වැగిරෙන එකක් නේ. හරියට අසූචි පුරවපු භාජනයක් වගේනේ. මේ බඳු ශරීරයක් මම අතකින් ස්පර්ශ කරලා වැළඳ ගන්නවා තබා පයකින් ස්පර්ශ කරන්න කැමති නැහැ කිව්වා. මේ ඇත්තනේ කිව්වේ. මේ කියපු එකට අර මාගන්ධියාව ගැටුණනේ. ගැටිලා බුදුරජාණන් වහන්සේට දේශ කළා. බුදුරජාණන් වහන්සේගේ වචන කියන අයට දේශ කළා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියලා කවුරු හරි ගෙන ආරංචි වුණොත් එහෙම මෙයාට ද්වේෂ කළා. අවසානයේ මේ වෙනකොට මහා නිරේ ඉපදිලා විඳවනවා. ඉතින් එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන කතාව බලන්න. තමන් වහන්සේ ගැනම හිතනවා. හරියට තනින් තන සිදුරු තියෙන මස් භාජනයක් වගේ මේ ශරීරය. කුණු මස් වැగిරෙන මස් බඳුනක් වගේ. එහෙම ජීවිතය ගැන කල්පනා කළේ. ලෝභංච භවංච විප්පහාය විරතෝ චේදන බන්ධනාතෝ භික්ඛු සෝතින්න කතං කතෝ විසල්ලෝ සම්මාසෝලෝකේ පරිබ්බජෙය්‍ය ලෝභය හා භවය
දුරින් දුරු කර දමමින් හිංසාව ඇතිවෙන හැමදේ තුලින් වෙන්නුන සැකයෙන්ද එතෙර වුණ හැම කෙලෙස් හුල් නැති වුණ ඒ සමනාය ලොව මනා ලෙස සැරිසරා යන්නේ. බුදුරජාන් වහන්සේ ඉදිරියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඕන ඔය විදිහේ හරි අසිරිමත් සිංහනාදයක් කළා. නේක උපමාවන්ගෙන් සිංහනාදයක් කළා. හරියට තමන් වහන්සේ මහ පොළොව වගේ කියලා සිංහනාද කළා. හරියට තමන් වහන්සේ ජලය වගේ කියලා සිංහනාද කළා. හරියට තමන් වහන්සේ ගින්නක් වගේ කියලා සිංහනාද කළා. හරියට තමන් වහන්සේ හමා යන සුළඟක් වගේ කියලා සිංහනාද කළා. ඊළඟට අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේ ගැනම භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ සිංහනාද කළා. මම ස්වාමීනි පිරිසුදු දේත් අපිරිසුදු දේත් පිහදාන රෙදි කඩක් වගේ. සැඩොල් කුලයේ ගෑනු ළමයෙක් හරි පිරිමි ළමයෙක් හරි නීච හිතකින් පාරේ බැහැලා යනවා වගේ මමත් ස්වාමීනි මාන්නේ නැති හිතින් වැඩම කරනවා. අංකෙඩිච්චි ගොනෙක් අහිංසක විදිහට මාවතේ යන්නේ යම්සේද මමත් ස්වාමීනි මාන්නේ කියන අං කඩාගෙන අහිංසකෝ මේ ලෝකයේ සැරිසරනවා. ස්වාමීනි මේ මට මා ගැනම සිතෙන්නේ මේ කය පරිහරණය කරද්දී මේක හරියට සර්පකුණක් වගේ කියලා. ලස්සනට ඉන්න කැමති කෙනෙක්ගේ ඇඟේ සර්පකුණ දැම්මොත් එහෙම ඒ සර්පකුණ පිළිකුල් කරනවා වගේ ස්වාමීනි මට මේ සිරුර පිළිකුලයි. මේ බඳු සිරුරට වන්දනා කරන කෙනාට කියලා මං අමුතුවෙන් එයාට විශේෂ ප්‍රශංසා කරන්නේ. මේ බඳු ශරීරයට ගරහන්ට එන කෙනාට නින්දා කරන්නට එන කෙනාට දඬුවම් කරන්නට එන කෙනාට කරදර කරන්නට එන කෙනාට මං දේශ කරන්න යන්නේ. ස්වාමීනි මේ පරිහරණය කරන ශරීරය ගැන මට හිතෙන්නේ තැනින් තැන සිදුරු තියෙන කුණු මස් පිරිච්චි භාජනයක් වගේ කියලායි. ඔන්න ඔහොම සිංහනාද කළා. මේ සිංහනාදය අහගෙන ඉන්නකොට දැන් ආනන්ද තෙරුන් වහන්සේ සාදුකාර පවත්වලා අනුමෝදන් වෙවි මේ සිංහනාදය අහනවා. අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ හරීම සතුටු සිතකින් නිරාමිස ප්‍රීතියකින් මේ සිංහනාදය අහගෙන හිටියා. අනිකුත් භික්ෂුන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන පැහැදීමෙන් යුතු භික්ෂුන් වහන්සේලා හරි ආසාවෙන් මේ සිංහනාදය අහගෙන හිටියා. අර භික්ෂුන් වහන්සේ වෙවුලන්න ගත්තා. අර චෝදනා කරපු එක්කෙනා වෙවුලන්න ගත්තා. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පායුග ළඟ පෙරළුණා. අනේ ස්වාමීනි මට සමාව දෙන්න. මං මෝඩෙක් වගේ බාලයෙක් වගේ මම මේ වැරදි චෝදනාවක් අභූත චෝදනාවක් කළා ස්වාමීනි මට සමාව දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවා. එතකොට භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට වදාරනවා. සාරිපුත්තේ මේ හිස් පුරුෂයාට සමාව දෙන්න. නැත්තම් මේ හිස් පුරුෂයාගේ හිස හත් කඩකට පැලෙයි. ඊට පෙර සාරිපුත්තේ සමාව දෙන්න කිව්වා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ මොකද්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. ස්වාමීනි ඉතින් මේ ආයස්මතුන් වහන්සේ කියන්නේ අනේ මාහට සමාව දෙන්න කියලා නම් මේ ආයස්මතුන් වහන්සේ මගෙන් සමාව ඉල්ලනවා නම් ස්වාමීනි මගෙන් මේ ආයස්මතුන්ට ඒ සමාව ලැබෙනවා. බලන්න පින්වතුනි ජීවිත දැන් මෙච්චර මේ චෝදනාවක් කරලා තමන් වහන්සේ වැඩම කරන්න ගියපු ගමනත් ආපහු හරවලා ගෙනපු කෙනා නෙමේ. බුදුරජාන් වහන්සේ ඉදිරියේ ඔක්කොම ඔප්පු වුණානේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කිසි දෝෂයක් නැහැ කියලා. බුදුරජාන් වහන්සේත් මේ පුද්ගලයාට ගැරහුවානේ මේ හිස් පුරුෂයා කියලා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ තිබුණානේ චුට්ටක් තද වචනයක් කියන්නනේ. දැන්ද තේරුණේ ආයස්මතුන්ට. දැන්ද තේරුණේ මේ මට මේ අභූත චෝදනාවක් කළා කියලා. දැන් මං කවුද කියලා දැන් තේරෙනවද කියලා එහෙම අහන්න තිබ්බනේ. කෙලෙස් සහිත කෙනෙක් නේ වින්තුනේ එහෙම කටයුතු කරන්නේ. කෙලෙස් නැති නික්ලේශී මනසක් ඇති අතිශයින්ම සුන්දර ජීවිතයක් උපදවගත්ත නිවුන සාරිපුත්ත මහරහතන් වහන්සේ අර භික්ෂුන් වහන්සේට
සමාව දුන්නා. ඉබඳු උතුමෝ ලොව මනාව සැරිසරා වැඩම කළා. සාරුප්ප මත්තනෝ විදිත්වා නච බික්ඛු හිංසෙය්‍ය කංචි ලෝකේ යතා තතියං විදිත්වා ධම්මං සම්මාසෝ ලෝකේ පරිබ්බජෙය්‍ය තමාට ගැලපෙන දේ හඳුනාගෙන ලොවේ හැමට හිංසාවක් නොකරන දිවියේ ඇති තතු දහම තුලින් දැන ඒ සමනාය ලොව මනා ලෙස සැරිසරා යන්නේ. ඔය විදිහට මේ සම්බුද්ධ ශාසනයේ ධර්මයෙන් සැනසුණු මුනිවරු ලොව මනාකොට සැරිසරා වැඩම කළා. ඉතින් පින්වතුනි හිත් පහදවාගෙන සතුටින් තමන්ගේ සරණ ගැන හිතේ ප්‍රසාදේ ජනිත කරගන්න ලෝකේ මනාකොට සැරිසරා වැඩම කරපු ශාස්ත්‍රුන් වහන්සේ අපිට බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න ලැබුණේ. ලෝකයේ කෙනෙක් කොහොමද මනාකොට සැරිසරා යන්නේ කියලා යම් ධර්මයක කියවෙනවාද ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මිහිරි ශ්‍රී සද්ධර්ම රත්නයයි අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ. දැන් අදත් අපි මේ ධර්මය ඉගෙන ගත්තා. සම්මා පරිබ්බාජනීය සූත්‍රයේ ගාථා කිහිපයක්. මේ දේශනාව ගොඩක් දීර්ඝ නිසා අපිට සම්පූර්ණ දේශනාව කරන්න කාලයක් උන්නේ. ඒ ගාථාවෙන් ඒ දේශනාවෙන් ගාථා කිහිපයක් අද අපි පැහැදිලි කරගත්තා. බලන්න පින්වතුනි මේ ගාථා රත්න අදටත් අපට කියා දෙනවා ලෝකේ මනාකොට සැරිසරා යන්නේ කොහොමද කියලා. යම් කිසිවෙක් ලෞතර බුදුරජාන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහින් විමසුවා නම් ස්වාමීනි මේ ලෝකේ මනාකොට සැරිසරා යන්නේ කොහොමද කියලා. බුදුරජාන් වහන්සේ දෙන පිළිතුර අදටත් අපිට ඉගෙන ගන්න ලැබෙනවානේ. එසේනම් භාග්‍යතුන් වහන්සේ තවම වැඩ සිටිනවද නැද්ද? වැඩ සිටිනවා. අපේ බුදු සමිඳු තවම වැඩ විසිති. මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් උපන් ධර්මය නිසා ජීවිතේ සැපවත් කරගත්ත සැපවත් වූ ජීවිත ඇතුව මනාකොට ලෝකයේ සැරිසරා වැඩම කරපු ශ්‍රාවක මහා සංඝරුවන් වහන්සේලා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇතුළු කොට අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඇතුළු කොට අපේ මහා කස්සප මහරහතන් වහන්සේ ඇතුළු කොට ඒ උතුම් ශ්‍රාවක මහා සංඝරුවනයි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ. අපි හැමදෙනාට මේ තෙරුවන් සරණ තව තවත් මනාකොට ජීවිතයට සම්බන්ධ කරගෙන කොච්චර තාඩන පීඩන කරදර දුක්ගිනි පැමිණියත් ඒ හැම දෙයක් ඉස්සරහම අපේ සරණ රැකගෙන අපේ සිල් ගුණ රැකගෙන අපේ යහපත රැකගෙන අපිට මේ ගෞතම සම්බුදු සසුන තුලම ධර්මාවබෝධයෙන් සැනසෙන්න සම්බුද්ධ ශාසනයේ පිහිට පිරිසරණ සලසගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අප රැස් කළ පින සියලු දෙවියෝ සතුටු සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා. ශක්ති විඳානෝ පින අනුමෝදන් වෙත්වා. සතර වරන් දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. 38ක් වූ සෙම්පති දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. මේ ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන කොට සියලු දෙවියෝද පින් අනුමෝදන්ව දෙවියෝ දිවිය සැපින් වැඩේවා. දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා. දෙවියන්ගේ නිරන්තර ආශිර්වාද රැකවරණ උපකාර දෙවියෝ අපට නොඅඩුවම සලසත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංඝරුවන පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලා සිල්මෑණියන් වහන්සේලා පින් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවනුත් පින් අනුමෝදන්ව සම්බුදු සසුනේම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් වූ ධර්ම දානමය පින්කම සිද්ධ කරපු
පින්වත් දිල්හානීද සිල්වා යසින්තා ජයසේකර ඒ වගේම තරිඳු මුදියන්සේලාගේ සහ චතුර රාජපක්ෂ යන ඒ පින්වතුන්ලාගේ නමින් මියයන්ට යෙදුණු සියලු ඥාති සමූහයා මේ පින අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත්මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කරගන්නට යෙදුනා වූ උතුම් පුණ්‍ය ධර්මයන් අද දවසේ ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ උතුම් ධර්ම දානමය පින සිද්ධ කරපු පින්වත් දිල්හානීද සිල්වා, පින්වත් යසින්තා, පින්වත් ජයසේකර, පින්වත් තරිඳු මුදියන්සේලාගේ සහ පින්වත් චතුරි රාජපක්ෂ යන ඒ පින්වතුන්ලා සියලු දෙනාට පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන්ව සියලු දෙනා නිදුක් නිරෝග සුව ලබත්වා දීර්ඝායුෂ ලබත්වා සියලු දෙවියන්ගේ රැකවරණේ රත්නත්‍රයේ ආශිර්වාදය රැස් කළ ධර්ම දානමය පිනේ ආශිර්වාදය හැම දිනාට නොඅඩුව සැලසෙත්වා. තමන් කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ආදිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. පෙනෙන නොපෙනෙන කරදර බාධා ජීවිතෙන් දුර වෙත්වා. තව තවත් කලන මිතුරු ඇසුරේ පින් රැස් කරගෙන ගුණදහම් දියුණු කරගන්නට ලැබෙත්වා. අද ධර්ම දාන කරපු ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටත් නිරතුරු සද්ධර්මයේ ශ්‍රවණය කරන මේ පින්වතුන්ලා හැම දෙනාට මේ ගෞතම බුදු සසුනේම ධර්ම අවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.